නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතකාසරය සදහම් සාකච්ඡාව පිණිස මේ සන්ධ්‍යාවෙත් කාලය උදා වුණු බව අපි තාම සතුටින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ පුරා රැඳී විසිරී සිටින සුවහසක් පින්වන්ත ඔබ හැම දිනාටම සිහිපත් කරගන්නවා. ඉතින් අපට අනුකම්පාවෙන් දයාවෙන්ම කරුණාවෙන්ම ගරුතර මහා සංඝරත්නය මේ මොහොතෙත් උතුම් සදහම් සාකච්ඡා පිණිස වැඩම වදාලා ඒ වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපි හැම දිනාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඒ සමගම සිහිපත් කරගන්නම් අද සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වය ඔබ අප හැමදෙනාම වෙනුවෙන් දරන්නේ විශේෂයෙන් අංක 282 ඇහැටු ගස්වැව වැලිඔය යන ලිපිනේ පදිංචිව සිට වර්ෂ 2011 12 වෙනි මාසයේ 21 වෙනි දින මිය පරලොව ගිය ජී.ඒ. ආර්යවතී පින්වන්ත මෑණියන් ආර්ය අම්මා පින්වන්ත මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් අංක 282 ඇහැටු ගස්වැව වැලිඔය යන ලිපිනේ පදිංචි විජයන්ති මාලා සේපාලි පින්වන්ත මහත්මිය එහෙම නැත්නම් රාජ්‍ය අක්කා ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැම දෙනා විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පිනැති ඒ හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරමු. ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව අද දවසේ ආරම්භ කිරීම පිණිස අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි තාමත් දේශනා මං හිතන්නේ දැන් 60කටත් අධික ප්‍රමාණයක් තිස්සේ එහෙමයි. කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ මේ සත්වයන් පිළිබඳ පුද්ගලයන් පිළිබඳ තියෙන පරිපූර්ණ අවබෝධය. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සත්වයන්ගේ පුද්ගලයන්ගේ තියෙන නානා විවිධත්වය. එහෙමයි. අම්මෝ මේ ලෝකෙ ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඊතරම් මහා විවිධත්වයක් මේ ලෝකේ තියෙනවා. එහෙයි ස්වාමීනි. බුද්ධ ශාසනය ගත්තත් මාර්ගය වැඩුවත් ප්‍රතිපදාව අනුගමනය කළත් ඊ ශ්‍රාවකයන්ගේ මහා අසිරිමත් වෙනස්කම් පවත් තියෙනවා. එහෙමයි. දැන් බලන්න මේ බුද්ධ ශාසනය ගත්තොත් එහෙම ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙලා ඉන්නවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. 이르දි බලයෙන් අග්‍රේශ්වර වෙලා ඉන්නවා මුගලන් මහ රහතන් වහන්සේ. දැන් උත්තමයන් වහන්සේලාගේ වෙනස්කම් දෙක ශාස්ත්‍රුන් වහන්සේ අරින වෙන කවුද දන්නේ? එහෙමයි ස්වාමීනි. ඒ උපස්ථානයෙන් අග්‍රයි ආනන්දයන් වහන්සේ. ධර්මයේ දරා ගැනීමෙන් අග්‍රයි ආනන්දයන් වහන්සේ. සිහියෙන් අග්‍රයි ආනන්දයන් වහන්සේ. කවුද ඒක දන්නේ? බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුත් දන්නේ. ඊළඟට භික්ෂුණීන් අතර ගත්තොත් එහෙනම් ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි කේම මහෝත්තමාවි. 이르දි බලයෙන් අග්‍රේශ්වරයි උප්පලවන්න. විනයදර භික්ෂුණීන් අතරින් අග්‍රයි පටාචාරාව. එහෙමයි. විනයදර භික්ෂුණීන් අතරින් අග්‍රයි පාලි මහරහතන් වහන්සේ. බලන්න කවුද දන්නේ? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. දුතගුණයෙන් අග්‍රයි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ.
බලන්නකො නේද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ බුද්ධ ශාසනයේ ඔය ඒතදග්ගපාලි කියවල බලන්න ඕනේ හිමින් ඒ සෑම ශ්‍රාවකයෙක් ගැනම මනාකොටම දන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ පුද්ගල ස්වභාවයන් වෙන කිසි කෙනෙක් දන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ නිසා තමයි ඒ සෑම උත්තම පුද්ගල. ඒ විතරක් නෙවෙයි බලන්නකෝ හරි ආශ්චර්යයි. මේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි මේ ලෝකෙට කලාතුරකින් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශාසනය ශ්‍රාවක පිරිසක් නැහැ කියලා. ඉතින් 500 ගණන් දහස් ගණන් එකවර පහළ වෙලා එකවර පිරිනුවම් පානවා කියලා එවන් මහා ආශ්චර්ය අద్භූත සිදුවීමක් මේ ලෝකෙ සිදු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නේ. එහෙමයි ස්වාමීනි. අම්මෝ හිතාගන්න බෑනේ ඒක. අපි මේ පසේ බුදුවරුන්ගේ යුගේ නම් අපිට ඒක හිතලත් අවසන් කතා කල්පනා කරලා අවසන් කරගන්න බැරි මහා මේ ආශ්චර්ය සිදුවීමක්. නමුත් අපිට සිහිනින්වත් හිතන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. මේ ආශ්චර්ය ජීවිත ගැන කෙසේද කියලා. ඒ කියන්නේ අපි හරි පුදුමයි මේ ජීවිත ගැන කතා කරද්දී ඔය මම මේ පොඩ්ඩක් ඒ පුද්ගල ස්වභාවය උත්තම පුද්ගල ස්වභාවය ගැන විස්තර කරන්න පොඩ්ඩක් කරුණු හෙව්වා. එහෙමයි ස්වාමීනි. එතකොට කග්ගවික්ෂාන කියන සූත්‍රයේ ඇත්තරම තියෙන්නෙම එතකොට මේ අටුවා කියවල බලත් තියෙනවා. ඒතර පසේ බුදුරජාණන් වහන්සේලා මේ බුදු වුණාට පස්සේ කියන ගාථාවල් එකතු කරලා තමයි මේ කග්ගවික්ෂාන කියන සූත්‍රය ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට හරි පුදුමයි. සමහර පසේ බුදුරජාණන් වහන්සේලා ඔන්න අවස්ථාවක දකිනවා ගස් මල් වලින් පිරී ඉතිරී ගිහිල්ලා. හරිද? එහෙමයි. ගස් මල් වලින් පිරී ඉතිරී ගිහිල්ලා. ඊට දැන් ওই විදිහට ඔන්න මේ අවුරුද්දේ මේ ඍතු විපර්යාස තියෙනවනේ දැන්. එතකොට බොහොම ලස්සනට දැන් තියෙනවා. එක ඍතු විපර්යාසයකදී යනකොට ග්‍රීෂ්ම කාලේ දැන් මම හැමදාම ඉස්සරේ අවස්ථා අනිත් අවස්ථාවල උයනට යනකොට අර ගහ යට තමයි මේ ආසනේ පනවලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ පුරුද්දට කියනවා එහෙනම් අසවල් ගහ යටම පනවන්න කියලා. රජතුමා මේ පැම් පහස වෙනවා. පැම් පහස වෙලා ගොඩට ඇවිල්ලා අර ගහ යට යනකොට ගහේ කොළයක් මලක්වත් නැහැ. ග්‍රීස්මෙට ඔක්කොම හැලිලා. රජතුමා විශ්මයටපත් වෙනවා. ඒකේ අනිත්‍ය සිහි කළා නිකලෙස් වෙනවා. එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා බලන්නකෝ මේ නිකලෙස් වෙන විදිය. එහෙමයි. ආයමි පටිච්චසමුප්පාදය අවබෝධ වීමක් එහෙම නැහැ. එහෙම එකක් නැහැ. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක් කතාවක් නැහැ. නිකලෙස් වෙනවා. දන්නව තමයි නිකලෙස් වුණා කියලා. එච්චරයි. එහෙමයි. නිවිලක් යනවා, පිරිනිවිලක් යනවා. පිරිනිවිල යනවා කියලා දන්නවා. එච්චරයි. මේක කොහොමද උනේ? මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. මේක දුකේ හට ගැනීම, මේක නැතිවීම, මේක මාර්ගේ සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න ඊව සංවේදී වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක්ටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කළ අනුගමනය කළ ශ්‍රාවකයෙකුට පමණයි. එහෙමයි. එච්චර උදාර අවබෝධයක් සංවේදී කරගන්න පවා පුළුවන්කම තියෙන්නේ ශ්‍රාවකත්වයට පැමිණීමෙන්මයි. නැත්තම් ඒකත් නෑ. එහෙමයි ස්වාමීනි. අම්මෝ පුදුම දෙයක්. එතකොට මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගේ. එහෙමකුත් නේ පස්සේ බුදුරජාණන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. මේ හේතුව මේ පටිච්චසමුප්පාදයේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය මේව නෑ. ඉතින් මේ අවබෝධය ඇති වුණා නම් ශ්‍රාවක ජනයට දේශනා කරන්න යනෝනේ. ඒතර ශ්‍රාවක පිරිසකුත් බිහි වෙනෝනේ. එහෙමයි. එහෙම එකක් නෑ. මාර්ගයක් ගැන කොහොමද මේක උනේ? අර සිද්ධිය දැක්කා. එතකොට මේ සිද්ධිය දැකලා ඒකේ මේ අනිත්‍යතාවය මේ තේරුම් ගනිද්දිම මේ හිත නිකලෙස්ලා ගියා. එච්චරයි. එහෙමයි ස්වාමීනි. මේ මොකක්ද උනේ නිකලෙසුන? ඒ කියන්නේ තණ්හාව කියලා එකක් තියෙනවා. තණ්හාවෙන් හිත නිදහස් වුණා. එහෙම එකක්වත් කියන්න බෑ. එහෙනම් ලෝකයට කියනෝනේ මේ තණ්හාව කියලා ස්වභාවයක් හිත ඇතුලේ තියෙනවා. ඒක නිදහස් වුණාට පස්සේ විමුක්තියටපත් වෙනවා කියලා. ඒ වචනේ හරි කියනවනේ. කියන්න බෑ. එහෙයි ස්වාමීනි. නිදහස් වුණා එච්චරයි. නිදහස් වුණා එච්චරයි. පුදුම නැද්ද? විශ්මිත නැද්ද? පසේ බුදුවරුන්ගේ ජීවිත. එහෙමයි ස්වාමීනි.
මං හිතනවා ඉතින් අටුවා කතාවලට අනුව තේරෙන එකක් තමයි ඉතින් බුද්ධ ශාසනවලම පිළිවෙත් පුරපු මහෝත්තමයි. එහෙමයි ස්වාමීනි. ඔය ඉසිගිලි සූත්‍රයේ තියෙන ආන්නේ සොඳුරු විස්තරයක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා මම හිතන්නේ 500ක් ගැන ලස්සර නම් සහිත විස්තරයක් තියෙනවා. අන්තිමට තියෙනවා ඒකේ පින්වත් මහණෙනි පසේ බුදුරජාණන් වහන්සේලා නිතර සිහි කරන්න කියනවා. එහෙමයි ස්වාමීනි. වන්දනා කරන්න කියනවා. ඒ සිහි කරන්න කියන්නේ වන්දනා කරන්න කියන්නේ නිකන් නෙමෙයි පින් රැස් වෙන නිසා. එහෙමයි ස්වාමීනි. අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානි හැන්දක් දෙන්න කියලා කියපු පිනට ජීවිත 7ක්ම සුගතිය උපදී. ඒ පසේ බුදුරේකටනේ. එහෙමයි. හරි පුදුමයිනේ. ඒතර මේ ඉසිගිලි සූත්‍රය වගේ සූත්‍රයක් දවස් එකට එකපාරක් හරි මේ අපි පහන් සිතින් අත් දෙක වැඳගෙන ඒ පසේ බුදුවරු සිහි කරමින් පහන් සිත් උපදවගෙන සජ්ජායනා කරන උදාර මේ සූත්‍රයක්. එහෙමයි ස්වාමීනි. ඉසිගිලි සූත්‍රය. ඉසිගිලි සූත්‍රය තමයි එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙන සොඳුරු තැනක් තියෙන්නේ ඇත්තටම. ඒක කග්ගවිසාන සූත්‍රයේ ගාථා ටික තියෙනවා අටුවාවල තමයි මේ පසේ බුදුවරුන්ගේ ශ්‍රී මුව මඩලින් නික්මුණු ගාථා කියලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ සොඳුරු යුගය හරිම අසිරිමත්. ඒ උත්තම පුද්ගල ස්වභාවයන් පවා එතකොට සියල්ල දන්නා, ඉතින් සියල්ල දකිනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්මයි අවබෝධ කරගන්නේ. එහෙමයි ස්වාමීනි. අද එතකොට මම කල්පනා කළා තවත් සොඳුරු මේ බුද්ධ ශාසනයකම උත්තම ශ්‍රේෂ්ඨ පවරු නිර්මල සිත් ඇති උත්තම අවබෝධයෙන් යුතු ශ්‍රේෂ්ඨ උත්තම පුද්ගල ස්වභාවයක් විග්‍රහ කරනවා. එහෙමයි. හරිම ලස්සනයි. මේ දේශනාවේ නම් බහුධාතුක සූත්‍රය. මම කෙටියෙන් තමයි මේ කරන්නේ පැයක් වගේ. ඒතකොට අපිට දැන් තව විනාඩි 38යි අපිට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ යම් කිසි බයක් උපදිනවා නම් ඒ සෑම බයක් උපදින්නේ බාලයාගේ පඬිතයාගෙන් නෙමෙයි කියනවා. ඒක පටන් ගන්න කර්ම කියලා. ඒ වගේම යම් කිසි උවදුරක් උපදිනවා නම් ඒ සෑම උවදුරක් උපදින්නේ බාලයාගෙන් පඬිතයාගෙන් නෙමෙයි. ඒ වගේම යම් කිසි විපතක් උපදිනවා නම් ඒ සෑම විපතක් උපදින්නේ බාලයාගෙන් පඬිතයාගෙන් නෙමෙයි. පින්වත් මහණ්ඩික මේ වගේ දෙයක්. බටවලින් කළ ගෙයක් වේවා, ඉලුක් වැනි තනවලින් කළ ගෙයක් වේවා, ගිනියවිල ගත්තොත් හොඳින් ඇතුළත පිටත කළ කූටාගාර පවා ඒ ගින්නට අහු වෙලා යනවා කියනවා. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? මේ බටවලින් අහුරලා හදලා තියෙන නිසා. ඒ වගේ තමයි කියනවා. අසත්පුරුෂ කියන භූමියේ ස්වභාවය වගේ තමයි කියනවා. හැම තැනම ගිනි තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද මේ උගල ගත්තු ලස්සන උපමාව? ඉලුක් වේවා, තන වේවා, ගිනි ඇවිල ගත්තොත් හොඳින් ඇතුළත පිටත සුණු පිරියම් කළ ජනෙල් දොරවල් ඇති, සුළං කවුළු ඇති, හොඳින් ආවරණය කළ කූටාගාර පවා ගින්නට අහු වෙලා යනවා කියනවා. පින්වත් මහණේ ওই විදිහම තමයි කියනවා. බය උපදිනවා නම් උපදින්නේ අසත්පුරුෂයන් නිසා කියනවා. එහෙමයි. පඬිතයගෙන් නෙමෙයි කියනවා. ඒ වගේම කියනවා ඕදුරු ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ ලෝකෙට අසත්පුරුෂයගෙන් කියනවා. බාලයගෙන් කියනවා. පඬිතයගෙන් නෙමෙයි කියනවා. ඒ වගේම යම් කිසි විපතක් මේ ලෝකෙට වෙනවා නම් ඒ විපත වෙන්නේ කාගෙන්ද? අසත්පුරුෂයගෙන් බාලයගෙන් කියනවා. එහෙමයි. පඬිත නෝන තින කෙනාගෙන් නෙමෙයි කියනවා. ඇත්ත දැන් මම හිතන්නේ දැන් බාලය කියන චරිතය ගත්තොත් එimhe සමහරට රළු නොවෙන්නම ඕනේ නැහැ. අපිට අපිට රළු නැහැ. හරිම බලන් ඉඳින් නිකන් කාම් ඩවුන් වගේ. හැබැයි මහා මෝඩ පහේ මෝඩ ගහක්. ඒ ගන්න මෝඩ ගහ ගන්න තීන්දුව හැම තීරණයක්ම සමහරලාට අපමණ අනාගතේ බල්ලා ගන්නෑ. එහෙමයි ස්වාමීනි. සමහර ගිනි තියෙන තීරණ ගන්න සමහර විට. තේරුණා නේද? ආන් ඒ වගේ. පින්වත් මහණේ ওই විදිහට බාලයා බය සහිතයි, පඬිතයා බය රහිතයි. බාලයා ඕදුරු සහිතයි, පඬිතයා ඕදුරු රහිතයි. බාලයා විපත්ති සහිතයි, පඬිතයා විපත්ති රහිතයි. ඒ නිසා මහන්නේ හික්මිය යුත්තේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ අපි නුවණැති පඬිත උදවිය වෙනවා. නුවණින් විමසා කටයුතු කරන උදවිය වෙනවා කියලායි. බලන්නතොට එතන ඒ ටිකට ඇවිල්ලා අන්තිමට ගෙනාවේ කොතෙන්ද? එහෙමයි ස්වාමීනි. කිව්වා තමන් බාලයෙක් වෙන්න එපා, නුවණ තියෙන පඬිතෙක් වෙනවා කියලා අදහසක් ඇති කරගන්න කිව්වා. එහෙයි ස්වාමීනි. මෙහිම වදාළට පස්සේ ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි භික්ෂුවක් නුවණැති පඬිතෙක් නුවණින් විමසන කෙනෙක් කියලා පවසන්න පුළුවන් වෙන්නේ කොහොමද? බලන්න මේ පඬිතය කියන වචනේ
අපි හැම බොහෝ වෙලාවට මේ ලෝකෙ පාවිච්චි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් බලන්න අපි ගපිතු ගයම් ගමක මිනිස්සු ඉගෙන ගත්තත් මහා පඬිතෙක් කියලා කියනවා සමහර. එහෙමයි. ටිකක් උගත් වුණොත් එහෙම. එච්චර ඕන සමාජ දැනුම තියෙනවා නම් අපි කියන මහා පඬිතෙක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මෝඩ අඥාන විවහාරවලනුත් අඥාන ජනී ජනයා අතර එකිනෙක කෙනා සම්මත කරගෙන ඉන්න මෙයා පඬිතෙක් කියන විවහාරය. එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. ඕනම ජන කොට්ටාසයක ඒ ජන කොට්ටාසේ තියෙන ඥානපතයට අනුව ඒ ජන කොට්ටාසේ විසින් පත් කරගත්තු අය ඉන්නෝ පඬිතුයෝ කියලා. එහෙම ලෝකෙට සියල්ල දන්නා සියල්ල දකිනා බුදු කෙනෙක් පනවනවා පණ්ඩිත කියලා කියන්න පුළුවන් මොන පුද්ගල ස්වභාවයක්ද? එහෙමයි ස්වාමීනි. මට මේක දැකලා ඒක තමයි මතක් වුණේ එකපාරට. ඒතර පණ්ඩිත කියන පුද්ගල ස්වභාවය ඇත්තට බුදු කෙනෙක් තමයි මට මේ දේශනාව කියව ගමන් මතක් වුණේ. සම්මා සම්බුදු කෙනෙක් ඇරෙන්නට පණ්ඩිත කියන විවහාරයට වචනේ පරිසමාර්ථ අර්ථයෙන් පිරිපුන් අර්ථයක් දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. එහෙමයි ස්වාමීනි. වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ. එහෙමයි. ස්වාමීනි මේ දේශනාවෙන් අපිට ඒ උතුම් ලක්ෂණ ඉගෙන ගන්න. ඒක පුදුම ලස්සනට විවරණය. එහෙමයි ස්වාමීනි. දැන් මේ ඉතින් අපි කතා කළා සත්පුරුෂ කිව්වන් අපිත් මේ විවිධ සෑම ජන කොට්ටාසෙම අනේ මෙයා සත්පුරුෂයෙක් කියලා ඒ කෙනාගේ ඥානපතේට අනුව කතා කරනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි සම්බුදු මුව මඩලින් අන්න කතා කළා සත්පුරුෂ භූමිය ගැන. එහෙයි ස්වාමීනි. අසත්පුරුෂය කියලා සමහරලාට එක එක ජන කොටස් අඥානය පවා නිඳා කරනවා සමහරලාට. ඒ කෙනාට හුදු මේ දැනෙන හැටියට. සමහර කට්ටිය ඔහේ පවුත් කරගන්න සමහරට. එහෙමයි ස්වාමීනි. තමන්ට සමහරලාට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්නේ නැත්නම් හිතනවා මේක අසත්පුරුෂයෙක්. තමන්ට නොදුන්න පමණින්ම හිතනවා අසත්පුරුෂයෙක්. එහෙමයි ස්වාමීනි. ඒ තමන්ගේ තියෙන මේ උද්දච්චකමනේ. ඒ තමන් උද්දච්ච වුණාට පස්සේ මොකද වෙන්නේ? තමන්ට දෙයක් නොදුන්නොත් හිතනවා අහින මොක අසත්පුරුෂයෙක්. තීරණය කරන්නේ නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. නමුත් අපි ඒ අර්ධේශනාවෙන් අපි කතා කරද්දී හොඳට සත්පුරුෂ අසත්පුරුෂ ස්වභාවය වෙන් කරගත්තා. එහෙමයි ස්වාමීනි. මේ අඥාන ලෝකෙ හැටි. ඒක බුදු කෙනෙක්ගේ අවබෝධ සරණ කරගන්න. එහෙමයි ස්වාමීනි. ඔන්න පඬිත භූමිය කියන එක හරි අසිරිමත්. මොකද්ද කියන්නේ පින්වත් ආනන්ද යම් විටක භික්ෂුව ධාතු පිළිබඳ අවබෝධي දක්ෂ වේද ධාතු කුසල වේද පඬිතෙක් කියන. කොහොමද වැඩි? එහෙමයි ස්වාමීනි. ආයතන පිළිබඳ අවබෝධي දක්ෂ වේද ආයතන කුසල වේද පඬිත නුවණ තියෙන කෙනෙක් කියන. එහෙමයි. හේතුඵල ධර්මයන්ගේ හට ගැනීම හා නිරෝධයවත් පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධ දක්ෂ වේද පඬිතෙක් කියන. සිදුවිය හැකි දේ සිදු නොවිය හැකි දේ පිළිබඳ අවබෝධ දක්ෂ වේද ආනන්ද මෙපමණකින්ම පඬිතෙක් කියන. එහෙමයි. මෙපමණකින්ම භික්ෂුවට නුවණැති පඬිතෙක් නුවණින් විමසන කෙනෙක් කියලා ආනන්ද පවසන්න සුදුසුයි කියන. කොච්චර ගැඹුරුද බුදු කෙනෙක්ගේ පඬිතයා කියන විවහාරයට තියෙන අර්ථය. එහෙමයි ස්වාමීනි. දැක නේද? දැන් අපි සාමාන්‍ය ලෝකෙ දැන් මේ පඬිත කියන වචනේ පෘථජ්ජන වෙලත් වෙනනේ පඬිතයට ඒ දණ්ඩිච්චන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව ඇයි? ඒ පෘථජ්ජනයා විසින් අඥානයා විසින් පණ්ඩිතය කියන විවහාරයට පනවපෝපු චරිතයක් තියෙනවා ඒ සමාජයේ. එහෙමයි. ඒතර අඥානය විසින්මනේ පනපවා ගන්න. එහෙමයි. අඥානය විසින් ඥානවන්තයෙක් ඉතින් පනපවන්නේ නැහැ නේද එතකොට? තේරෙනව නේද? එහෙමයි. ඒතර ඒ අඥානයටත් පණ්ඩිතයා කියන විවහාර කරපු අඥානයටත් සමහරට එතකොට වර්ධිනවා. ඒතර අර අඥාන රැළමාය කියනවා පණ්ඩිතයට ඉදන් දෙන්න බෑ කියලා. එහෙමයි. ඒ විවහාරය ඉන්නේ ඒකට ඒ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? පණ්ඩිතයට ඒ දණ්ඩි චන්න බෑ කියන විවහාරේ ගොඩ නැගෙන ඔය ක්‍රමයට. අඥානය විසින්ම පත් කරගන්නවා අඥානයේ පණ්ඩිතයෙක් කියලා. තේරෙනවනේ අඥානයෙන් තේරෙන්නේ නෑනේ. එහෙමයි. ඒ අඥානයම වරද්ද ගන්නකොට අර අඥාන වල ආයි කියන්න ගන්නවා පණ්ඩිතයට ඒ දණ්ඩි චන්න බෑ කියලා. එහෙයි ස්වාමීනි. එහෙමයි මේ පණ්ඩිත කියන විවහාරයට පුතඥන ලෝකෙ නින්දා ආවේ. එහෙමයි. තේරෙනව නේද? නින්දාව පිණිස ඒගොල්ලෝ එහෙමයි. දැන් ඊට පස්සේ අඥානයම පත් කරගෙන අඥානයම නින්දා කරගෙන එහෙමනේ තියෙන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. හැබැයි බුදුවරු දකින්න මහා පඬිතුයෝ එහෙම නැහැ. එහෙමයි ස්වාමීනි. මං කිව්වේ ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන් යම් කිසි දෙයකට අර්ථයක් දෙන්න සැබෑම දක්ෂ කෙනා කවුද? ශාස්ත්‍රඥ වහන්සේ. එහෙයි ස්වාමීනි. මොකද ඒ දීපු අර්ථයට දෙවියන්ට මරුන්ට
බඹුන්ට, ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට කිසි කෙනෙකුට නිඳා කරන්න බැරි පඬිතේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කිසිම ආකාර නිඳාවක් කරන්න බෑ. ආන්න ඒකයි. ඒකයි බුදුරේගේ අර්ථ විග්‍රහය තමයි මේ ලෝකේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. අනිත් අර්ථ විග්‍රහ ඡන්දෙන් අගතියට ගිහිල්ලත් අපි සමහරලාට නම්බුනාම දෙනවා. එහෙමයි. නැද්ද? ද්වේෂයෙන් අගතියට ගිහිල්ලත් නම්බුනාම දෙනවා. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. ඡන්ද, දේශ, මෝහ, බය අගතියට ගියාට පස්සේ අපි දෙන්නේ නැද්ද? දෙනවා ස්වාමීනි. දෙනවා. කෙනෙක් ගැන ද්වේෂයෙන් අගතියට ගියාම අනිත් එක්කෙනා නම්බුවක් දෙනවා. එහෙමයි. තමයි මෙයාගේ හිත රිත්තන අරයට දෙන්නේ. එහෙමනේ කරන්නේ අඥාන ලෝකේ. එහෙමයි. මෝහෙන් අගතියට ගියාමත් දෙනවා සමහර විට. අද ගත්තොත් එහෙම අද වටේ පිටේ ලෝකේ තියෙන නම්බුනාම ගත්තොත් එහෙම අඥානය පනවපුව නෙමෙයිද වැඩිපුර තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕනේ. අඥානය පනවපුව තියෙන්නේ ඔක්කොම තියෙන්නේ. මට මේ කෙනෙක් දවසක් ඔය එකක් පෙන්නුවා මේ පෝස්ට් එකක්. දැන් ඔය ලෝකේ තියෙනෝනේ සමහරට සංඝ නායක, අධිකරණ සංඝ නායක, ඊට පස්සේ සමහරලාට මහා නායක, එහෙම තනතුරු තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ සියලු තනතුරු ලෝකේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කිසි දෙයක් නැතුව වැඩ සිටිසේක. හරි ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. මම ඒක දැකලා අනේ ඇත්තනේ නේද? ස්වාමීනි. ඒ කිසි දෙයක් නැතුව වැඩ සිටි කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒතර අර ඔක්කොම ඉතින් පණවනවා. ඉතින් යම් සමහරලාට යම් හේතු නිසා නීත්‍යානුකූලව දැන් යම් දේවල් කරගෙන යන්න ඕන නිසා. නමුත් ඒවත් එක්ක මම දකින්නේ මේ ලෝකේ හැම තැනකම පිරිහීමක් තියෙන්නේ. ඒ පිරිහීම පේනව නම් ඒකට හේතුව මොකද්ද? ඒ කියන්නේ ඇත්තට මේ නම්බුනාමේ දීපු කෙනා සුදුසු කෙනෙක් නෙමෙයි. එහෙමයි. ඒ නම්බුනාමේ හේතු කරගෙන ඒ කෙනා වෙනසිලා නම් ඇත්තට මේ නම්බුනාමේ උ ලබන්න සුදුසු නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකෙන් අදහස් වෙන්නේ ඒක. තේරුණා නේද? එහෙමයි. ඒකෙන් අදහස් වෙන්නේ ඒක. නමුත් අරහත් කියන ශ්‍රී නාමය ශාස්ත්‍රුන් වහන්සේ වදාළා යුරින් යම් කෙනෙකුගේ ජීවිතය තුළ ඒ ගුණ ධර්ම ටික තියෙනවා නම් කවදාවත් ඒ කෙනාට දිව මිනිස් ලෝකයක් ගරහනවද? එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිව මිනිස් ලෝකයක් ගරහනවද? නෑ. ඒ විවහාරි සුදුසුයි. එහෙමයි ස්වාමීනි. කාටවත් චෝදනා කරන්න බෑ ලෝකේ. පුදුම දෙයක් ඒක නේද? එහෙමයි. උන් බලන්න මේ පඬිත නුවණැති කියන ඒ උදාර වචනයට ශාස්ත්‍රුන් වහන්සේ ලස්සන අර්ථයක් දෙනවා. ඒ පුද්ගල ස්වභාවය විග්‍රහ කරනවා. කොහොමද විග්‍රහ කරන්නේ? විග්‍රහ කරන ස්වාමීන් භික්ෂුව ධාතු පිළිබඳ අවබෝධ ස්වාමීන් දක්ෂ වෙන්නේ කොහොමද කියලා කියන්න සුදුසු වන්නේ කවර කරුණු මතද? ආනන්ද මේ ධාතු ස්වභාවයන් 18ක් තියෙනවා. ස්වභාවයන් 18ක් තියෙනවා. ඒ කියන්නේ ඇස නම් වූ ධාතු ස්වභාවය, රූප නම් වූ ධාතු ස්වභාවය, ඇසේ විඥානය නම් වූ ධාතු ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍ය අඥාන ලෝකයේ ඇස කියන්නේ මගේ කියලා නෙගන්නේ. ඇසට පේන රූපය මගේ කියලා නෙගන්නේ. එහෙමයි. ඇහැයි රූපයි නිසා ඇසේ දැනගන්න ස්වභාවයක් ඇති වෙනෝනේ. ඒක මගේ කියලා ගන්න ලෝකේ. ධාතු කුසල භික්ෂුව දකින්නම ඇස කියන්නේ ස්වභාවයක් විතරයි. එහෙමයි ස්වාමීනි. මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒක හේතු නිසා හටගන්න ස්වභාවයක් විතරයි ඒක. දැන් පඨවි ධාතුව කියලා කියන්නේ. පඨවි ධාතුව කියන්නේ කොහොමද ඒක? ඒක එක ස්වභාවයක්. හේතු පවතිනකන් ඒ ස්වභාවය පවතිනවා. හේතු නැති වෙනකොට ඒ ස්වභාවය මොකද වෙන්නේ? නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඝනමය ස්වභාවය කියන එක දැන් හිතන්න බලන්න අපේ ශරීරයේ තියෙන පඨවි ධාතු. ආපෝ ධාතු තියෙනවා. තේජෝ ධාතු තියෙනවා. වායෝ ධාතු තියෙනවා. ওই ධාතු ටික මේ කය විඥානේ ආයුෂ උණුසුම කියන මේ තුන අපේ ජීවිතෙත් එක්ක තැවරිලා තියෙනකන් පඨවි ධාතුවක් විදිහට පවතිනවා. ආයුෂය උණුසුමයි විඥානේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? පඨවි ධාතුවේ ස්වභාවය නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. ෂේ වෙලා කුණු වෙලා මහ පොළොවට එකතු වෙන්නේ නැද්ද ඒක? ඉවරයි. එකතු වෙලා යනවා ස්වාමීනි. අන්න ඒ වගේ. ස්වභාවයක් කියලා කියන්නේ ඒකයි. හේතුකින් පවතිනවා, හේතු පවතිනකම් පවතිනවා, හේතු නැති වෙද්දී නැතිලා යනවා. ස්වභාවයක්. එහෙමයි ස්වාමීනි. ඒක මම කියලාවත්, මගේ කියලාවත්, මගේ ආත්මය කියලාවත් ගන්න සුදුසු
ගැට ගැහෙන්න සුදුසු, මුලා වෙන්න සුදුසු, බැස ගන්න සුදුසු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමී. ස්වභාවයක් කියන්නේ ඒක. එහෙමයි. ඇස කියලා කියන්නේ ඒ වගේ ස්වභාවයක්. මම මහත්තයර දැන් ඇස් දෙකක් තියෙනවා. එහෙමයි. ඒකේ මස් ඇස කියලා කොටසක් තියෙනවා. ඒකට අපි කියන රූප කොටස. නාම කොටසක දෙක එකතු වෙලා තමයි ඇස කියන ස්වභාවය සකස් වෙන්නේ. තේරුණා නේද? එහෙමයි. උතර බලන්න ඇහි ඇසට මානසිකාරයම වෙලා තියෙනවා. ඇහි රූප විඥාන එකතු වෙලා තියෙනවා. ඇසී ස්පර්ශයෙන් විඳිනවා, හඳුන ගන්නවා. ඒ ඔස්සේ චේතනා සකස් වීම සිද්ධ වෙනවා. ඒ නාම කොටසෙත් ඔය කියන මසසේ රූපමය කොටසෙත් ප්‍රතිබද්ධයෙන් තමයි ඇස කියන ස්වභාවය පවතින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ හේතු යම් මොහොතක යම් දවසක නැති වෙයිද ඇස කියන ස්වභාවය නැති වෙලා යනවා. ඒක ස්වභාවයක් විතරයි. මම කියලා මගේ කියලා ගැට ගැහෙන්න මුලා වෙන දෙයක් එතන නෑ කියලා ධාතු කුසල කෙනා දකිනව නම් අන්න පඬිතෙක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පඬිතයාගේ අන්තිම බලන අන්තිමට මේක ස්වභාවයක් කියලා අවබෝධ කරද්දී මොකද වෙන්නේ? ඇතුලේ තියෙන මානානුසේ පවා ෂේ වෙලා ගිහිල්ලා ඉවරයි එතකොට. එහෙමයි ස්වාමීනි. නිකලස් මුනිවරයෙක් එතකොට. එහෙමයි. ඒතර මේ මුනිවරයා සැබෑම පඬිතේ කවදාවත් දෙවියන් චෝදනා කරන කෙනෙක් වේද? නැහැනේ. එහෙමයි. මෙයාට මේ පඬිතයාට ඒ දණ්ඩිච්චන්න බෑ කියලා චෝදනාව ලබයිද? නැහැනේ. එහෙමයි ස්වාමීනි. වචනේ පරිසමාප්තාර්ථයෙන් පඬිතෙක්. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ඒතර මේ ගති ගුණවල ගුණධර්මවල ලෝකයා චෝදනා කරන ආකාරයෙන් වෙනස් වෙනවද? නෑ. ඇයි? වෙනස් වීම සිද්ධ වෙන්නේ ගුණයක හිතේ තියෙන රාගදේශ මොහත් එක්කනේ. කරුණාව කාලයකට තියෙනවා, තරහ යනකම් කරුණාව තියෙනවා. තරහ ගියපුවම කරුණාවට වෙච්ච දෙයක් නෑ. එහෙමයි. ඒකනේ තියෙන්නේ. එහෙස. මෛත්‍රී මුදිතා උපේක්ෂා හිතේ කුසල් තියෙනකන් තියේ. රාගය ඇති වෙනකන් ඒව තියේ. රාගෙන් ගිනි ගත්ත ගමන් මොකද වෙන්නේ? අර කරුණා මුදිතා උපේක්ෂා කැලේ. එහෙමයි. එතකොට අර මුලින් අරව තියෙනකන් කෙනෙකුට අනේ සමහරලාට දැන් ලෝකයා සමහරලාට අඥාන ලෝකයේ විසින්ම සමහරලාට කියනවා අනේ මෙයා හොඳ උපාසකේ. මේ අඥාන ලෝකේ කියන එක. එහෙමයි ස්වාමීනි. සමහර මොන හරි දෙයක් දැකලා කියන්නේ සමහරලාට. සුදු පිරුවට ඇඳගෙන සමහරලා ඉන්නකන් කියනවා. සමහරට යාට රාගින් ගිනි ගනු ගමන් අරගේ උපාසකන් ඉවරයි සමහර විට. එහෙමයි ස්වාමීනි. එතකොට අර උපාසකී මිනිස්සුම කියනවා මේක මහා හොරෙක් නේ කියලා බහිනවා ඊට පස්සේ. චෝදනා ලබනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ගුණ ඉවරයි යාගේ. එහෙයි. ඇයි ඒක මොකක් නිසාද? ඊයාට උපාසක කිව්වේ සත්පුරුෂ ජනී ජනයා පිරිසක් නෙමෙයි කියලා තියෙනවා. හරියට තේරුම් අරන් කිය ප්‍රකාශයක් නෙමෙයි. එහෙමයි. තේරුණා නේද? අන්න ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ. දැන් බලන්න යම් කිසි කෙනෙක් ධාතු පිළිබඳ අවබෝධ දක්ෂ නම් මේ කියන විදියට ඇත්තට මෙයා නුවණ තියෙන පඬිතෙක්. විවහාර කරන්න පුළුවන් කියනවා. කොහොමද ඇස නම් වූ ධාතු ස්වභාවයක් විදියට දැකලා තියෙනවා. රූපය කියලා කියන්නේ ධාතු ස්වභාවයක් විදියට දකින්නේ. හේතුන්ගෙන් පවතිනකම් පවතින හේතු නැතිවීමෙන් නැති වෙලා යන දෙයක් විතරයි. මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න සුදුසු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දැන් අපිනේ මේවා මේක නීත්‍යානුකූල ලියකියවිලි මත අපිට අපි ලියාගෙන තියාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අසරං වූ ධාතු ස්වභාවනේ තියාගෙන ඉන්නේ මේනේ. නැද්ද? එහෙයි. රූපණං වූ ධාතු ස්වභාවය තමයි දැන් මේ නීත්‍යානුකූල ලියවීමට අස්සම් කරලා සයින් කරලා අපි තියන් ඉන්න සීලෙහුක් ගහගෙන. එහෙමයි ස්වාමීනි. නැද්ද? තියන් ඉන්න. ඇසේ විඥානය නම් ධාතු ස්වභාවය තමයි ඔය අපි මේ රජීත් අනුමත කරලා අපි මේ සර්ටිෆිකට් එකකුත් තියාගෙන ඉන්නේ. එහෙමයි. දැන් රහතන් වහන්සේලා කවදාවත් එහෙම කරන්නේ නැහැ නේද? හරි පුදුමයිනේ. එහෙමයි. දැක්කනේ එතකොට මේ විශ්මිත දෙයක් මේක. එහෙමයි ස්වාමීනි. බලන්නකො ශාස්ත්‍රඥ වහන්සේ අච්චර කාවණු අතුරලා හදලා දෙන ජේතවනාරාමේ පිටපන් ගිහලා යන ඔක්කොම අතහැරලා සමහර කාලවලට ගිහිල්ලා කිසි ආය කවුරු කෙනෙක් දාලා යන්නේ නැහැ මේක පොඩ අපි ගිහින් එනකන් රැක ගන්න මොකක්ද නැහැ ස්වාමීනි අවබෝධයේ මොනතරම් පරිපූර්ණ නිස්ඨාවක්ද ඕනේ එහෙමයි අද ලෝකෙ හිමින් පුළුවන් අපිට ඒ ස්වාමීනි අහන් ඒකනේ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවය දාලා යනවා
ආයෙනකොට තිබුණොත් ඉන්නවා. එච්චර. එහෙමයි ස්වාමීනි. තිබුණොත් ඉන්නවා. අපේක්ෂාවක් නැහැ. දාලා යනවා. සමහරලාට මාස ගණන් අවුරුදු ගණනකින් පස්සේ ආයෙ සමහරට වඩින්නේ. පයින් වඩින්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒ ඉඳලා සමහරට සවැත් නුවර ඉඳලා වඩිනවා කපිලවස්තුවට. කපිලවස්තුවෙන් වඩිනවා අනිත් පැත්තට සමහරලාට මේ කොහෙද බුද්ධගයා පැත්තට. ඒ පැත්තෙන් වඩිනවා සමහරලාට රජගහ නුවරට. රජගහ නුවරින් වඩිනවා අනිත් පැත්තට කොහෙද මේ පළවෙනි ධර්ම සංගායනා ධර්ම දේශනා පැවැත්වුණේ කොහෙද මේ ඉසිපතනේ පැත්ත බරණැසට. ওই චාරිකාව වැඩලා එනකොට හරි පුදුමයි. තමයි අවුරුද්ද 2 ගත වෙලා. එහෙමයි. අපේක්ෂා නැහැ. පුදුම දෙයක්. ඇයි? ධාතු ස්වභාවයක් විතර දැකලා ඉවරයි. එහෙමයි ස්වාමීනි. ධාතු කුසල කියලා කියන්නේ ඒකයි. ඇස් බලන්න ඒතොර එහෙම දකින්න කොච්චර මේ ඇතුලේ තියෙන ගැට ලිහිලා පිරිසිදු වෙලා තියෙනවද නේද? එහෙමයි ස්වාමීනි. යම් කිසි දෙයක් පිළිබඳ නිවැරදි විනිශ්චයකට එන්න ඒ කෙරෙහි මධ්‍යස්ත වෙච්ච කොච්චර ලස්සන හිතක් තියෙන්න ඕනද? එහෙමයි. ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. මධ්‍යස්ත වෙච්ච දැන් ඒකත් එක ගැට ගැහිච්ච හිතක් තියෙනවා නම් මොකද වෙන්නේ? අරක දකින්න බෑ අනිත් වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ගැට ගැහිච්ච හිතේ ස්වභාවය තමයි ඒක කොහොම හරි මේ ලියලා කියලා හරි තියාගන්න නැත්නම් කියලා අදහසක් තමයි තියෙන්නේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ගැට ගැහිච්ච ලැහිච්ච හිතේ ස්වභාවය මොකද්ද? එහෙම කන්නේ. කොහොමද මේක හටගත්තු දේ වෙනසලා යන දෙයක් කියන අවබෝධය තියෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. අද යුගයේ ඉතින් මෙහෙම උත්තරමය බිහි වෙනවා කියන එක මේ වගේ පරිසරයක ලීසි නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒකට පරිසරය තියෙන්න ඕන. ඒ පරිසරය තියෙන්න ඕන. අද එහෙම පරිසරයක් නැහැ. ස්වාමීනි එතකොට අපි අද මේ ඉස්මතු කරන මේ පඬිතමානී භාවයන් සැබෑ පඬිතකමට කොච්චර මෙහා අම්මෝ එහෙමයි ස්වාමීනි. ආසයි පොළොවේ වගේ. එහෙයි. ආසයි පොළොවේ වගේ. එහෙමයි ස්වාමීනි. අපිත් මේ දේශනාවක් ඇසුරින් මේක ඉස්මතු කරන එකේ මේකේ කොච්චර ඉතින් අඩුපාඩු ඇද්ද? තේරුණා නේද? දේශනාව නිර්මලයි. නමුත් අපි ඉස්මතු කරන්නේ යද්දී යම් තියෙනවනේ ඉතින් අඩුපාඩුකම්. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඇස නම් වූ ධාතු ස්වභාවය, රූප නම් වූ ධාතු ස්වභාවය, ඇසේ විඤ්ඤාණ නම් වූ ධාතු ස්වභාවය. ඊළඟ කන නම් වූ ධාතු ස්වභාවය. ඊට පස්සේ ශබ්ද නම් වූ ධාතු ස්වභාවය, කනේ විඤ්ඤාණ නම් වූ ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය. ඒක ධාතු ස්වභාවයන්ගෙන් දකින්න. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා තව නාසය නම් වූ ධාතු ස්වභාවය, ගඳ සුවඳ නම් වූ ධාතු ස්වභාවය, නාසයේ විඤ්ඤාණ නම් වූ ධාතු ස්වභාවය. හැමදේ අතර ආධ්‍යාත්මික ආයතන දකින්නේ ස්වභාවයක් විදියට, බාහිර ආයතන දකින්නේ ස්වභාවයක් විදියට. එහෙමයි. ඒ නිසා හැට ගන්න විඤ්ඤාණය දකින්නේ කුමක්ද? ස්වභාවයක්. එහෙමයි ස්වාමීනි. අඥාන ජනයාගේ හිතේ ස්වභාවය මොකද්ද? ඔය ඔක්කොටම ගැට ගැහිලා හිර වෙලා ස්වභාවයක් විදියට පේන්නෙම නෑ. ස්වභාවයක් විදියට පේන නිසා මොකද වෙන්නේ? අතාරින්න බෑ. අතාරින්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ගැට ගැහිලා තියෙන්නේ. ලේසි නෑ. එහෙමයි. මෙතනත් ගැට නම් කය අතාරින්නකොට ගැට තැනකට යයිද? ඒත් ගැටමයි ගැහෙන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. මෙතනත් ගැටේ අපි හිතන් ඉන්නේ ගැටේ ලියන් යනවා කියලා නෑ. ගැට ගහගෙන යන්නේ අපි. ඒ ගැටේ නිසාම නැවත ඇහැක් ලැබෙනවා ස්වාමීනි. ඒ ගැටේ නිසාම දැන් ගැට ගැහුණු ගැට ගැහින්නේ කොමකටද? එහෙමයි ස්වාමීනි. ඇස කන නාසය දිව කය මනසනේ ගැට ගැහින්නේ. ඒ නිසා මොකද නායිත් තව ඇස කන නාසය දිව කය මනස ලැබෙන තැන ගැට ගැහිලා බලාගෙන ඉන්නෝ ටික ලැබෙනකම්. එහෙමයි ස්වාමීනි. නේද බලන්න? එහෙමනේ තියෙන්නේ. එහෙයි. ඔව්. එහෙම තමයි වෙන්නේ. ඊළඟට කය නම් වූ ධාතු ස්වභාවය, පහස නම් වූ ධාතු ස්වභාවය, කය විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, මනස නම් වූ ධාතු ස්වභාවය, අරමුණු නම් වූ ධාතු ස්වභාවය, මනසේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය කියලා මේ විදියට ධාතු ස්වභාවයන් 18 ඊ අයුරින්ම ධාතු ස්වභාවයක් විදියටම මනාකොට ප්‍රඥාවෙන් දක්ෂයි කියන දකින්න. එහෙමයි ස්වාමීනි. අන්නේ ධාතු ස්වභාව 18 පිළිබඳ දක්ෂයිද? ඔහුට පඬිතයා කියන විවහාරය කියන්න සුදුසුයි.
පණ්ඩිතයාගේ විහාරය කියන සුදුසුයි කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි යම් මේකින් භික්ෂුවට ධාතු ස්වභාවය පිළිබඳ අවබෝධ දක්ෂය කියා පවසන්න සුදුසු වෙන කරුණක් තියෙනවා කියලා අහනවා. තියෙනවා කියනවා. කුමක්ද? ආනන්ද ධාතු ස්වභාව 6ක් තියෙනවා කියනවා. කුමක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. කෙනෙකුට අර ධාතු ස්වභාවයන් ගැන අහලා ඒකම ධාතු ස්වභාවයක් විදියට තේරුම් ගන්න නිරන්තරයෙන් සිහිය ඒ පැත්තට පවත්ත ඒක තේරුම් ගන්න බලනවා. ඒක අතහැරලා දාලා කෙනෙකුට පඨවි ධාතුව ගැනම සිහි කර කර ආපෝ තේ ධාතුව ගැන, තේජෝ ධාතුව ගැන, වායෝ ධාතුව ගැන, ආකාශ ධාතුව ගැන, විඥාන ධාතුව ගැන සිහි කර ඉඳලා මේ කියන ස්වභාවයේ ටිකක් තමයි මේ ජීවිතය කියන්නේ කියලා එහෙම දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හැබැයි යාගේ මානසිකාර්යමත් තමයි ඒක තීරණය වෙන්නේ. ඒක මානසිකාර්ය කරන්නේ නැතුව ඒක තීරණය වෙන්නේ නැහැ ඒක. එහෙමයි. එයාට හැමතිස්සෙම පඨවි ධාතුව ගැනයි සිහි කරන්න ඕන. ආපෝ ධාතුව ගැන සිහි කරන්න ඕන. එහෙමයි. තේජෝ ධාතුව ගැන සිහි කරන්න ඕන. වායෝ ධාතුව ගැන සිහි කරන්න ඕන. ආකාශ ධාතුව ගැන සිහි කරන්න ඕන. විඥාන ධාතුව ගැන සිහි කර ඔහුගේ ධර්ම මාර්ගේ වඩන්න. එතකොට ඒවා ඔස්සේ. එහෙමයි ස්වාමී. එතකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? පඨවි ධාතුව පඨවි ධාතුවක් විදියටම අවබෝධ වෙනවා. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන හේතුන්ගෙන් පවතින පඨවි ධාතුවක් පමණයි. හේතු නිසා පවතින ආපෝ ධාතුවක් පමණයි. එහෙමයි. හේතු නිසා පවතින තේජෝ ධාතුවක් පමණයි. හේතු නිසා පවතින වායෝ ධාතුවක් පමණයි. හේතු නිසා පවතින ආකාශ ධාතුවක් පමණයි. හේතු නිසා පවතින විඥාන ධාතුවක් පමණයි මෙතන තියෙන්නේ කියන අවබෝධය පිහිටන. එහෙමයි ස්වාමීනි. අන්න අවබෝධය පිහිටියොත් ඒ කරුණ මොකද්ද? ඔහු ධාතු කුසල භික්ෂුවක්, නුවණ පඬිත තියෙන භික්ෂුවක්. එහෙමයි. ඊළඟට ආනන්දයන් වහන්සේ අහන ස්වාමීනි යම් මේකින් භික්ෂුවට ධාතු ස්වභාවය පිළිබඳ අවබෝධය දක්ෂයි කියලා කියා පවසන්න පුළු සුදුසු වෙනත් කරුණක් තියෙනවද? තියෙනවා ආනන්ද කියලා. මොකද්ද? ආනන්ද ධාතු 6ක් තියෙනවා. සැප නම් වූ ධාතු. එහෙමයි. ත්‍රිකින ඒ උත්තමයි අතර මොකද වෙන්නේ? මේ කියන ධාතු ස්වභාවයන් 6කට තමයි හැමතිස්සෙම මානසිකාර කරන්නේ. සැප නම් වූ ධාතු ස්වභාවය හට ගන්න හැටි, පවතින හැටි, නැති වෙන හැටි තේරුම් ගන්න මහන්සි ගන්න. එහෙමයි. දුක නම් වූ ධාතු ස්වභාවය හට ගන්න හැටි, පවතින හැටි, නැති වෙන හැටි තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඊළඟට මානසික සැප නම් වූ ධාතු ස්වභාවය, මානසික දුක නම් වූ ධාතු ස්වභාවය, මානසික උපේක්ෂාව නම් වූ ධාතු ස්වභාවය හට ගන්න හැටි, පවතින හැටි, නැති වෙන හැටි තේරුම් ගන්න මහන්සි ගන්න. ඒ විතරක් නෙවෙයි. අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. ඒ කියන්නේ චතුරාර්ය දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ හිතේ අවබෝධයක් නැති ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒක ධාතු ස්වභාවයක්. ඒ ධාතු ස්වභාවයට කියනවා අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දුක හටගන්නේ කොහොමද කියලා ඒ හිතේ අවබෝධයක් නැහැ. ඒක අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. එහෙයි ස්වාමීනි. යම් කිසි මනසක දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා අවබෝධයක් නැහැ. ඒක අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. යම් කිසි මනසක සම්මා දිට්ඨිය පිළිබඳ අවබෝධයක් නැහැ. සම්මා සංකල්ප මාර්ග පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. එහෙමයි. කොච්චර එතකොට ඒවා හැමතිස්සෙම හිතට සිහි කර ඒවා ඒ පැති වලට මානසිකාර කර තේරුම් ගන්න සිහිය පවත්වන්න ඕන. එහෙම සිහිය පවත්වද්දි ධානය තේරුම් ගන්නවා. මේක සැප නම් වූ ධාතු ස්වභාවයක් විතරයි. මේක දුක නම් වූ ධාතු ස්වභාවය. මේක මානසික සැපේ, මේක මානසික දුක, මේක මානසික උපේක්ෂාව, මේක අවිද්‍යාව කියලා ඔහු තේරුම් ගනිද්දී අන්න ඔහු ධාතු කුසල භික්ෂුවක්. එහෙමයි ස්වාමීනි. බලන්න ජීවිතය ගැන දකින්න විදි. එහෙමයි. ඊළඟට අහනවා ස්වාමීනි දැන් මේ විදිහට ධාතු කුසල ආකාර මේ කීපයක් විස්තර කරනවා. ඊළඟට තවත් ධාතු කුසල කියන්න පුළුවන් ක්‍රමයක් තියෙද කියලා තියෙනවා කියනවා. කුමක්ද? හරි පුදුමයි. 6ක් තියෙනවා කියනවා. කාම නම් වූ ධාතුය, කාමයන්ගෙන් නික්මීම නම් වූ ධාතුව. දේශය නම් වූ ධාතු ස්වභාවය, දේශයෙන් නික්මීම නම් වූ ධාතු ස්වභාවය. හිංසාව නම් වූ ධාතු ස්වභාවය, හිංසාව නැති බව නම් වූ ධාතු ස්වභාවය. කාම ධාතු, නික්කම්ම ධාතු. එහෙමයි. හිංසා ධාතු, අවිහිංසා ධාතු. ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු. මේ ස්වභාවයන් ටික
එතකොට එයා සිහිය පවත්ත මේ ස්වභාවයම්ම හිත ඇතුලේ ප්‍රකට කරගෙන මේ හේතු නිසා මේ ධාතු ස්වභාවය හට ගන්නවා, මේ හේතු නිසා මේ ධාතු ස්වභාවය පවතිනවා, මේ හේතු නිසා මේ ධාතු ස්වභාවය නැති වෙලා යනවා කියලා ස්වභාවයක් විදියටම තේරුම් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර ස්වභාවයක් විදියට තේරුම් ගන්නව මොකද වෙන්නේ? අර බාහිර ලෝකයේ කිසි දෙයක් ඒකට ග්‍රහණය කරගන්නේ. දැන් අපි නම් වෙන්නේ ඒකනේ. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගත්තොත් එහෙම. කාමයෙන් හිත යට වෙනකොටම තව බාහිර දේකුත් ඒකට ලං කරගෙන ඉවරයි සමහර විට. ගැට ගැහිලි ඉවරයි. ව්‍යාපාදයෙන් යට වෙනකොට බාහිර දේකුත් ඒකට ගැට ගැහිලි ඉවරයි. සම්බන්ධ වෙලා නැද්ද? එහෙමයි ස්වාමීනි. හැබැයි ධාතු ස්වභාවයක් විදියට මම අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? බාහිර ලෝකෙදී ගැට ගැහිම නැතිලා යනවා. මේක ස්වභාවයක් විදියට දකින්න එතකොට. එහෙමයි ස්වාමීනි. හේතු නිසා හටගන්න, හේතු පවතිනකොට පවතින, හේතු නැතිවීමෙන් නැතිලා යන ස්වභාවයක් විතරයි. බාහිර ලෝකෙට පලි ගහන ඒවා, බාහිර ලෝකෙට යාඥා කරන ඒවා, බාහිර ලෝකෙන් ඉල්ලන ඒවා මොකුත් නැහැ එතකොට. කලබලයක් වෙන්න ඕනේ. දැන් එතකොට. එහෙමයි. හරි පුදුම දෙයක්. ස්වාමීනි, ඒ නමුත් මේ කාරණාව අපට ප්‍රකට නොවි රාගය, ද්වේෂය ඇති වූ සැනින් අපි ක්‍රියාත්මක වෙන අන්දම. ඒ කියන්නේ ඒ ඔස්සේ කාම ධාතුවක්, මේක ව්‍යාපාද හිංසා ධාතුවක් කියලා ධාතු ස්වභාවයක් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ධාතු ස්වභාවයක් ප්‍රකට වෙන්නේ මේ චරිතය මොකද්ද වෙන්නේ? නිවුණු චරිතයක්. සංසිඳල යන චරිතයක්. එහෙමයි ස්වාමීනි. පිරිනිවිනට යන චරිතයක්. එහෙමයි. ඊට පස්සේ අහන ස්වාමීනි යම් මේකේ භික්ෂුවට ධාතු ස්වභාවය පිළිබඳ අවබෝධය දක්ෂය කියා පවසන සුදුසු වෙනත් කරුණක් තියෙනවා. තියෙනවා ආනන්ද. කුමක්ද? ධාතු ස්වභාවයන් තුනක් තියෙනවා. කියන කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන ස්වභාවය. එහෙමයි ස්වාමීනි. මෙහිම ස්වභාවයන් තුනක් ඒකට අවබෝධ කරගන්නවා. ඒත් නුවණති පඬිතෙක් කියලා කියනවා. ඒ වගේ මේ දේශනාව ටිකක් දිගයි. නැත්නම් අපි මේක කිටියෙන් කතා කරලා අපි අවසන් කරනවා. ඊළඟට කියනවා ධාතු ස්වභාවයන් පිළිබඳ අවබෝධ දක්ෂය කියන පවසන පුළුවන් වෙනත් කරුණක් තියෙනවා. තියෙනවා ආනන්ද. ධාතු ස්වභාවයන් දෙකක් තියෙනවා කියන සංකත නම් වූ ධාතුව, අසංකත නම් වූ ධාතුව. එහෙමයි සා. එතකොට හරි පුදුමයි. ඒතර මේ හේතු නිසා හටගන්න ස්වභාවයකුත් තියෙනවා. හේතු නැතුව හටගන්න ස්වභාවයකුත් තියෙනවා. ඒ හේතු නැතුව හටගන්න ඒ නිවන නම් වූ ධාතු ස්වභාවය. එහෙමයි ස්වාමීනි. නිවනේ මෙපිට සියන සියලු දේවල් මොකද්ද? සංකත. නිවනට කියන වචනයක් තමයි අසංකත. එහෙමයි ස්වාමීනි. ඒකත් අවබෝධ කරගන්නවා කියනවා. ඒත් නුවණති පඬිතෙක් කියනවා. ඊළඟට කියනවා ඊට පස්සේ ස්වාමීනි භික්ෂුව ආයතන පිළිබඳ අවබෝධය දක්ෂ වෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, ආධ්‍යාත්මික වූ බාහිර වූ ආයතනයන් 6ක් තියෙනවා. ඒ කියන්නේ ඇස, රූප. මොන දැන් ආයතනයක් විදියට දකින්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. ඇස නැමැති ආයතනය, රූප නැමැති ආයතනය. කන නැමැති ආයතනය, ශබ්ද නැමැති ආයතනය. නාසය නැමැති ආයතනය, ගඳ සුවඳ නැමැති ආයතනය. දිව නැමැති ආයතනය, පහස රස නැමැති ආයතනය. කය නැමැති ආයතනය, පහස නැමැති ආයතනය. මනස නැමැති ආයතනය, අරමුණු නැමැති ආයතනය. ආයතනයක් විදියටයි දකින්න එතකොට. එහෙමයි ස්වාමීනි. ඇස නැමැති ආයතන දකින්නේ කොහොමද? ඒ කියන්නේ යම් දේවල් ටිකක් හදලා දෙන දෙයක්. තේරුණා නේද? එහෙමයි. ඇස නැමැති ආයතනින් කරන්නේ කොහොමද? මේ සසර හදලා දෙනවා. මේක හදලා දෙන එකක්. හැබැයි හදලා දෙන්නේ දැන් අපි ආයතනයකින් නිෂ්පාදනයක් කරන්නේ ඒ ආයතන නිෂ්පාදනය කරන්න ඕන හේතු සාධක තියෙනකම් විතරනේ. ඒ ආයතන හේතු ටික නැති වෙච්ච ගමන් ඒ ආයතන නිෂ්පාදනය කරන්න බෑනේ. බින්ද වැටෙනවස්. බින්ද වැටෙනවා. එහෙමයි ස්වාමී. අපි වෙනකොට දැන් ඔන්න මොනවා හරි අපි හිතමුකෝ ඔන්න අපි මොනවා හරි සුගර් නිෂ්පාදනය කරනවා කියමුකෝ. එහෙමයි ස්වාමී. සීනි. එහෙයි. මෙතන නිෂ්පාදනය කරනකොට අර පැත්තෙන් උග්ගස් දාන්න ඕන, ඒකට අවශ්‍ය කරන කිමිකල්ස් දාන්න ඕන. ඒ ඔක්කොම දාන්න එපා. එහෙමයි. අනිත් පැත්තේ මැෂින් ටික ක්‍රියාත්මක වෙන්න ඕන, මිනිස්සු ටික ඉන්න ඕන. ඔය ඔක්කොම ටික නැත්තම් මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි මේ ඇස නම් වූ ආයතනය නිෂ්පාදනයක් කරලා දෙනවා. හැබැයි නිෂ්පාදනය කළ දෙන්නේ ඒ නිෂ්පාදනය කරන කට්ටිය හිටියොත් තමයි අදාළ දේවල් ටික තිබ්බොත් තමයි. ඒ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එහෙමයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙනකන් තමයි ඇස නැමැති ආයතනේ නිෂ්පාදනයක් කරන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් සාමාන්‍ය අවිද්‍යාව සහගත කෙනා ඇස කොමක් විතර දකින්නේ? මම, මගේ ආත්මය කියලා දකිනවා. එහෙමයි. ආයතන කුසල භික්ෂුව දකින්නේ කොහොමද? මේක හේතුවක් නිසා ඇස නැමැති ආයතනෙ පවතිනවා. හේතු ටික දෙනකන් ඇස නැමැති ආයතනෙ වැඩ කරනවා. හේතු නැතිවීමෙන් ඇස නැමැති ආයතනෙ නිරුද්ධ වෙලා යනවා. පටිච්චසමුප්පාද හැටියට කියනවා නම් නාම රූප ඇති කල්ලි ඇස නැමැති ආයතනෙ ඇත. එහෙමයි. නාම රූප උපදිනකොට ඇස නැමැති ආයතනෙ උපදී. නාම රූප නැති කල්ලි ඇස නැමැති ආයතනෙ නැති වී අවිද්‍යාව නිරුද්ධ වීමෙන් යම් දවසක නාම රූප නිරුද්ධ වීද ඇස නැමැති ආයතන නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. එහෙමයි ස්වාමී. කොච්චර ලස්සනද? හරිම විශ්මිතයි. එහෙමයි. ඒක බලන්න මේ විදියට ආයතන පිළිබඳ දක්ෂණං ආන්නයත් පඬිතෙක් නුවණ තියෙන කෙනෙක් කියනවා. බලන්න එතකොට ඒ උත්තරමයාගේ මේ ලෝකෙට කරදරයක් නැහැ එතකොට. ඒ උත්තරමයාට විපත පිණිස දෙයක් ඒ උත්තරමයාගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නෙත් නැහැ. ලෝකෙට විපත පිණිස හේතු වෙන දෙයක් ඒ උත්තරමයාගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දෙවියන් මරුන් බමුණු ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ගරහන දෙයක් ඒ උත්තරමයාගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ඒ උත්තරමයාගේ පඬිත කියන විවහාරයට කාටවත් ගරහන්න බෑ ඒක. පරිපූර්ණ අර්ථ තියෙනවා. පරිපූර්ණ අර්ථ තියෙනවා. එහෙමයි ස්වාමීනි. මට ඒක ඉස්මතු කරන්න ඕනේ. අනේ එහෙමයි. කොච්චර ආශ්චර්යද බුදු කෙනෙක් මේ ලෝකෙට දෙන්නේ පැනවීමේ තියෙන ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. බුදුම ලස්සනයි. ඒතර හේතුඵල ධර්මයන්ගේ හට ගැනීම නැසීම හේවත් පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධය දක්ෂ වෙන්නේ කොහොමද? ආන්න බුදුරණ දේශනා කරන ආනන්ද මේ භික්ෂුව මේ ඇති කල්ලි මේ වේ. මේ ඉපදීමෙන් මේ උපදී. මේ නැතිවීමෙන් මේ නැති වේ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වන්නේ කියලා. එහෙමයි. කුමක් පිළිබඳ අවබෝධය ඇති වෙන්නේ? අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත කියන අවබෝධය ඔහුට පරිපූර්ණ වශයෙන් ඇති වෙනවා. සංස්කාර ඇති කල්ලි විඥානය ඇති වෙන්නේ. විඥානයේ ප්‍රත්‍යනුයි නාම රූපයේ පවතින්නේ. නාම රූප ප්‍රත්‍යනුයි ඇස පවතින්නේ. ඇස ප්‍රත්‍ය කරගෙනයි ස්පර්ශය උපදින්නේ. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනයි විඳීම පවතින්නේ. විඳීම ප්‍රත්‍ය කරගෙනයි තණ්හාව පෝෂණය වෙන්නේ. එහෙමයි. තණ්හාව ප්‍රත්‍ය කරගෙනයි උපාදානය වෙන්නේ. උපාදානය හේතු කරගෙනයි ප්‍රත්‍ය කරගෙනයි භවය නිර්මාණය වෙන්නේ. භවයේ හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ආයෙත් උපතක් කරා යන්නේ. එහෙමයි. ඉපදීම හේතු කරගෙනයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පවතින්නේ කියන පරිපූර්ණ අවබෝධයෙන් යුක්ත නම් දාත්මි ආනහු මෙන්න මේ කුසලතාවෙන් යුක්තයි කියනවා. හේතුඵල කුසලතාවෙන් යුක්තයි කියනවා. එහෙමයි. ඒ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියන අවබෝධයෙන් යුක්ත නම් ඔහු හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් යුක්තයි කියනවා. බලන්න අන්නේ කෙනාටත් මොකද්ද කියන්න පුළුවන්කම තියෙන්නේ? පඬිතෙක් කියලා කියන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. ඇත්තටම ඉතින් පඬිතය කියන සැබෑ විවහාර දෙන්න පුළුවන් කාටද? රහතන් වහන්සේට තමයි. එහෙමයි. තේරුණා නේද? රහතන් වහන්සේගේ ජීවිතය තුළ ඉතින් ආයෙත් නෑනේ කෙලෙස් සහගත කිසි දෙයක් ඇල්ලීමක් නෑ. ඒ නිසා දෙව් මිනිස් ලෝකයා ගරහන නින්දාවට පාත් කරන දෙයක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පඬිතයට එදාට ඉඳිච්චන්න බෑ කියන වචනේ කියන්න බෑ. එහෙමයි. එතකොට මේ පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියන විවහාරේ ඇත්තටම මොන විවහාරයක්ද ඒක? පුතඥ විවහාරයක්. අඥාන ලෝකයා දීපු විවහාරයක් ඒක. එහෙමයි. තේරුණා නේද? ඒක අඥාන ජනී ජනයා දීපු විවහාරයක්. අඥාන ජනී ජනයාම යම් කෙනෙකුට පඬිතෙක් කියලා පස්සේදී මේ පඬිතයටම අඥාන ජනී ජනයා බයින මොකද්ද? මේ පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. අද වර්තමානයේ මිනිස්සු ගාවත් තින්නේ නේද? ඔන්න මිනිස්සු එකතු වෙලා ඡන්දයක් දෙනවා. කෙනෙක් පත් කරගන්නවා. ආයෙ පොඩි කලක් ගිහලා මොකද වෙන්නේ? ආයෙ බනිනවා, නින්දා කරනවා. එහෙමයි ස්වාමීනි. දෙපාර්ශවීයම තියෙන ඉතින් වැරද්දක් නේ තියෙන්නේ. එහෙයි. එක්කෙනෙක් නෙමෙයි. එතකොට මිනිස්සු දැනගන්න ඕන අනේ මම මේ කෙලෙස් තියෙන කෙනෙක්මයි පත් කරගන්නේ කියලා. එහෙයි. එතකොට ඉතින් වර්ධනවා කියන සාමාන්‍ය එකක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මනුස්සයටම වැටහීමක් තියෙනවා. එතකොට මේ විවහාරේ අපි ඉන්නකොට අපිට ඒක නොකර බෑ. කරන්න වෙනවා. පත් කරන්න එපා. එතකොට පත් කරන්න වෙනවා. හැබැයි අපි දැනගෙන ඉන්නවා මොකද්ද? මේ අපි පත් කරගන්න ඉතින් ලෝභ දේශ මොහ තියෙන කෙනෙක්. ඒ ලෝභ දේශ මොහ තියෙන කෙනා පත් කරගත්තට පස්සේ එයාට වරදින්න බැරිද? පුළුවන්. ඒ සමූහයට වරදින්න බැරිද? පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙම අවබෝධයක් තියෙනවා නම් පත් කරගත්තත්
දැන් මේක වෙලා තියෙන පත් කරලත් ඊට පස්සේ පත් කරපු මිනිස්සුත් වෙනසෙනෝනේ බැන නින්දා කර අපහාස කර නැද්ද? එහෙමයි ඊට ස්වාමීනි. පස්සේ උද්ඝෝෂණ මිනී මරාගෙන නැතිපව කන්දරාවක් රැස් කරගන්නේ නැද්ද? එහෙමයි. පණ්ඩිත යන්තම් හරි පණ්ඩිත ගුණයක් තියෙන කෙනාගේ ස්වභාවයක් දුන්නා බැලුවා පාඩු හිටියා. ආයි ගහගන්න දවත් එක්ක. නෑනේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ තියෙන විවහාරයට ඒ යුගීට අනුව කළා දුන්නා. එච්චරයිද? අහන්නේ ඒකයි. ඒතර බලන්න මේ එතන පිහිටන්න බෑ ඉතින්. එහෙමයි. හරි බුදුම එහෙම පිහිටන්න මොකද්ද වෙන්න ඕන? මේ කියන අවබෝධය පිහිටන්න. එහෙමයි ස්වාමීනි. කෙලස් තියෙනකොට අපි කොහොමනම් විශ්වාසයක් කරන්න මේ තබන්නද? ලෝකේ. එහෙමයි එහෙ ස්වාමීනි. අඩු කිතුර කෙනෙක් සෝතාපන්න වෙන උනොත් ඇරෙන්නට කොහොමවත් විශ්වාස කරන්න බෑනේ. ඇයි? එයාට සතර පාට යන රාගය තියෙනවා, සතර පාට යන ද්වේෂය තියෙනවා, සතර පාට යන මෝහය තියෙනවා. කොයි මොහොතේ ඒගොල්ලෝ කොයි ඇවිස්සෙන්නේ? මොහොතේ ඒවාට හේතු සකස් වෙයිද දන්නේ නැහැ ඒව උපද්දලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙ. මේක හැටි ඉතින් මේක. එහෙමයි. ඒක මේක බුද්ධ ශාසනය ගත්තත් බාහිර ලෝකෙ ගත්තත් මේ ඕන තැනක ආයතනික වේවා රටක වේවා ජාතියක වේවා මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ නිරවුල් කරන්න බෑ කවදාද? එහෙමයි ස්වාමීනි. ඉතින් මේව පිළිබඳ කිසි අවබෝධයක් නැ බලන්නේ බුදුවරු කවදාවත් ඒ නිසා මිනිස්සෙක් බාහිර ලෝකේ සැප සම්පත් දීලා කවදාවත් බාහිර ලෝකේ මිනිස්සු සතුරු කරන්නේ නැහැ. එහෙමයි. කවුරුත් එහෙම සතුරු කරලා තියෙනවද බුද්ධ ශාසනය? නෑ. එහෙමයි ස්වාමීනි. නෑ සිවුරක් අතරන් දීලා එහෙනම් දාරුචීරියට මවලා දෙන්න තිබුණේ සිවුරක් ආමික එහෙනම් ඇඳගෙන ඔබ මම පැවිදි කරන්නම් කියලා. නෑ. ඇයි? ඒ සරණ ඒ පිහිට ස්වල්පය මාත්‍රයි. එහෙමයි. නමුත් ප්‍රඥා ලෝකයේ සරණ පිහිට තමයි නියම සරණ පිහිට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ පඬිතයා කියන විවහාරයට මේ පැනවීම ටික ශාස්ත්‍රඥ වහන්සේනම පනවනවා. එහෙමයි. ඒ නිසා පින්වත් මේ පින්වත් සිල් දනාටම මේ උදාර පඬිත නුවණ සත්පුරුෂ බව ලබන්නට මේ රැස් කළ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් භාග්‍යවතුන් වහන්සේගේ අතිශයින්ම සොඳුරු නිර්මල පැනවීම පිළිබඳව ධර්මදේශනාවන්ට සවන් දෙන්න සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබුණා. ගරුතර මහා සංඝරත්නයේ අනුකම්පා කරුණාව නිසා ඉතින් අපට අනුකම්පා ඇති ඒ පින්වන්ත මහා සංඝරත්නය සමා කොටගෙන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 282 ඇහැටු ගස්වැව වැලියෝ යන ලිපිනේ පදිංචි විජයන්තිමාලා සීපාලි මහත්මිය රාජි අක්කා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාජි වෙලා ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක සියලු දෙවිවරු සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ත්‍රිමහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියන් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසබ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන් දේවපුතට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය දහම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരിക මෑණිවරුන් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සම්බුදු සසුන සුරකින්නට සම්බුදු සසුනෙන් කැප වෙන්නට තුන්රුවනි අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානයේ නමින් කටයුතු කළේ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන් 2011 12 වෙනි මාස 21 වන දින මිය පරලෝකීය
ජී ආර්යවති ආර්යම්මා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය සියලුම සුරතල් සතුන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලු සතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ විජයන්ති මාලා සේපාලි පින්බර මාතාවට, ඒ කියන්නේ රාජ්‍ය අක්කා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනා මුදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ ඔබ අප හැමදෙනා වෙනුවෙන් දරන්නට යෙදුන අංක 282 ඇහැටු ගස්වැව වැලිඔය යන ලිපිනේ පදිංචිව සිට වර්ෂ 2011 දෙසැම්බර් මාස 21 වෙනි දින මිය පරලොව ගිය ජී.ඒ. ආර්යවති ආර්යම්මා පින්වන්ත මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් අංක 282 ඇහැටු ගස්වැව වැලිඔය යන ලිපිනේ පදිංචි විජයන්ති මාලා සේපාලි පින්වන්ත මහත්මිය, එහෙම නැතිනම් රාජි අක්කා ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් අපේ තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ජීවිතය සාක්ෂාත් කරගන්න, ජීවිතය සකස් කරගන්නට ජාතිය වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.